අයිබෝන් පෑබර අනාගතයකට ආසිරිපතමින් අදත් මම සක්වල අඩවිය YouTube channel සමග ඔබ සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත අඟහරු ග්‍රහයාගේ වෘෂභ රාශියට සිදු කරන ඒ ගෝචර ගමන පිළිබඳව ඒ හරහා පොදු ලක්ෂණ හා ගුණාංගත් එමගින් ඔබගේ ලග්නයට කෙසේද බලපෑම් කරන්නේ යන්න පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නට. ඉතින් අපි බලමු මුලින්ම මේ අඟහරු ග්‍රහයා ඒවත් මේ මංගල් කුජ ග්‍රහයා කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ ග්‍රහයාගේ තොරතුරු මොනවාද කියලා. ඉතින් මේ අඟහරු ග්‍රහයා තරම කූර ග්‍රහයෙක්, අග්නි ගුණය සහිත ග්‍රහයෙක්. තරමක් දුරට සෙන්පතියන්, හමුදාව, කැරලිකරුවන්, අරගල මේ අවස්ථාවේ අරගලකරුවන් වගේ ඒ ආරවුල් ඇති කරන පරිසරයන් තුල නිවේදිත කරුණු කාරණා මේ අඟහරු ග්‍රහයා හරහා නිවේදනය වීමක් පවතිනවා. ඊට අමතරව ජවය, ශක්තිය, වීරිය වගේ දේවලුත් මේ අඟහරු ග්‍රහයා හරහා තමයි නිවේදනය කරන. ඊට අමතරව නයිසර්ගිකව සහෝදර කාරකයා විදිහට අපි හඳුන්වනවා අඟහරු හෙවත් මේ කුජ ග්‍රහයව. ඉතින් මේ අඟහරු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ වෘෂභ රාශියට. ඉතින් වෘෂභ රාශිය මොකක්ද කියන එක විමසොත් ගවයෙකුගේ ස්වරූපය තමයි වෘෂභ රාශිය වෙනුවෙන් නිවේදනයේ හැඳින්වීමකට ලක් කරන්නේ. ඉතින් මේ වෘෂභ රාශිය පඨවි රාශියක්, තිර රාශියක්, ඊට අමතරව සිකුරු ග්‍රහයට අධිපතිත්වය දරන සතු ග්‍රහයා මූල ත්‍රිකෝණ වන උච්චවන රාශියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. කාලපුරුෂයාගේ මුඛය, මුව, මුහුණ නිවේදනය කරන රාශිය විදිහට අපි හඳුනා ගන්නවා වෘෂභ රාශිය. විශ්ව කේන්ද්‍රයේ දෙවෙනි භාවය නිවේදනය කරන්නේ වෘෂභ රාශියට. ඒ නිසා කුටුම්බය, ධනය වගේ දේවලුත් මේ වෘෂභ රාශිය හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මේ වෘෂභ රාශිය රාත්‍රියට බලවත් රාශියක්. ඊට අමතරව දකුණු දිශාව මූලික වන රාශියක්. ඊට අමතරව ගත්තොත් එය පෘෂ්ඨෝදය රාශියක්. රාත්‍රියට බලවත් රාශියක් වන්නේ ඒ නිසා ඒ වගේ කරුණු කාරණා අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රජස් ගුණය තියෙන රාශියක් විදිහට, ස්ත්‍රී ගුණය සහිත රාශියක් විදිහට අපිට තව දුරටත් විග්‍රහ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වෘෂභ රාශියට අඟහරු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වීමත් සමග, ගෝචර කිරීමත් සමග ඇති කරන බලය, අඟහරු ග්‍රහයා තුළ ඇති කරන බලය ස්ථානීය බලය සම බලයක් විදිහට තමයි අපි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හොඳකුත් නෙමෙයි, නරකකුත් නෙමෙයි, මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන ගතිගුණක් තමයි එම ස්ථානයට අඟහරු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වීමත් සමග ඇති කරන්නේ. ඉතින් මේ කියු කරුණු කාරණා අනුවත් ඒ ඔබගේ කේන්දරයට ඒ භාවයන් අනුව කෙසේද බලපෑම් කරන්නේත් කියලා අපි මින් ඉදිරියට ඔබගේ ලග්නයට විමසලා බලමු. මේෂ ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ අඟහරු හෙවත් මේ මංගල ග්‍රහයා, කුජ ග්‍රහයා. ඉතින් මේ අඟහරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ මේ සාපේක්ෂව ඔබගේ කේන්දරයට සාපේක්ෂව දෙවෙනි භාවයේ, ඒ කියන්නේ වෘෂභ රාශිය. ඉතින් ඔබගේ කේන්දරයේ ලග්නය ගැන විමසුවොත් විශේෂයෙන් සමස්ත ප්‍රතිඵලය හඳුන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා ඒ ලග්නය හරහා. ඉතින් ලග්නාධිපති ග්‍රහයා දෙවෙනි භාවයේ ධනය, කුටුම්බ ස්ථානය වගේ දේවල් ගැන කතා කරන දෙවෙනි භාවයේ තැන්පත් වීම හරහා විශේෂයෙන් ඔබගේ ලග්නයට අවශ්‍ය පෝෂණය, ඔබගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්නට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, ඒ සඳහා අවශ්‍ය පරිසරය, පෝෂණය ළඟා කරගන්නට හැකියාවක් ඔබට නිර්මාණය කිරීමේ පාසුකම් සලසා ගැනීමට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය ශක්තිය වර්ධනය කරගන්නට අවශ්‍ය ජවය ශක්තිය වැඩි කරගන්නට අවශ්‍ය ආහාර ලබා ගැනීමටත් ඒවා ඔබට ලැබෙන පරිසරයක් හදා ගන්නටත් පුළුවන් හැකියාවක් ඒ තුලින් නිර්මාණය වීමක් පවතිනවා. ඒ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා දෙවැනි භාවයේ තැන්පත් වීමත් සමග. නමුත් මේ අඟහරු ග්‍රහයාගේ නයිසර්ගික ස්වභාවය ගත්තොත් ටිකක් කූර ස්වභාවය තමයි. එඩිතර ජවය සහිත වචන පිට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා, ගතියක් මේ දෙවෙනි භාවයේ. මොකද වචනය පිළිබඳවත් විමසීමක් තියෙනවා දෙවෙනි භාවය තුලදී. ඊට අමතරව ඔබගේ අටවැන්නේ අධිපතිත්වය හිමිවන්නේ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන ඒ අඟහරු ග්‍රහයාටම තමයි. ඉතින් අටවැන්න හරහා මම පෙර වීඩියෝ වලත් ඔබ දැනුවත් කරලා තියෙනවා පූර්ව ජන්මයන්හි කළාද අපේ අකුසල ක්‍රියාවන් හේතුවෙන් අපිට ඇති කරවන අනිටු ප්‍රතිඵල නිවේදනය වීමක් තියෙනවා. ඊට අමතරව ආයුෂ සහ විවාහයෙන් පසු ජීවිතයේ අපිට අනුන්ගෙන් ලැබෙන දේපල වගේ දේවලුත් මේ අටවෙනි භාවය හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් අදිසියේ ලැබෙන දේවල්, අනුන්ගෙන් ලැබෙන දේවල් වගේ වාසිදායක තත්ත්වයන් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ඒ අටවැන්නේ අධිපතියා ධනස්ථානය විදිහට අපි හඳුන්වන දෙවෙනි භාවයේ තැන්පත් නිසා. ඊට අමතරව විවාහයෙන් පසු ජීවිතයත් මේ අටවැනි භාවයෙන් හරහා කතා වෙනවා. දෙවෙනි භාවයත් කතා වෙන්නේ ඔබගේ කුටුම්බය ගැන, ඔබගේ
බිරිඳ හෝ ස්වාමි පුරුෂයා නැත්නම් ඔබගේ දරුවෝ සහිත ඔබ විසින් නිර්මාණය කර ගන්නා ලද පවුල්. ඉතින් මේ ජීවිතය තුළ ඔබට ඒ අවශ්‍ය මොකද අටවැන්නේ අධිපතිත්වය අනුව ඒ සඳහා අඟහරුගායට යම් වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නට. ඉතින් ඒ කුටුම්බීය ස්ථානයට පැමිණීමත් සමග යම් තාදුරට ඔබගේ පවුල ඒ වැඩ කටයුතු වෙනුවෙන් වේසීමක් මහන්සි වීමක් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කටයුතු කිරීමට සිද්ධ වෙන පරිසරයක් සකස් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේෂ ලග්න හිමියන්ට ඔබගේ ලග්නාධිපති ගායා දෙවෙනි භාවයේ ගත කරන මේ සමය තුලදී. වෘෂභ ලග්න හිමියන්ට ඔබගේ ලග්නය මතට තමයි අඟහරුගායා ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් ඔබගේ ලග්නය තුල මේ දවස්වල එතකොට ගත කරන්නේ අඟහරුගායා. මේ අඟහරුගායාගේ තුල පවතින ඒ කූර ස්වභාවය, රළු ස්වභාවය, ජවය, වීර්ය සහිත භාවය ඔබ තුල විශේෂයෙන් අත්දකින්නට අත්විඳින්නට පුළුවන් හැකියාවක් පරිසරයක් නිර්මාණය වීමක් පවතිනවා වෘෂභ ලග්න හිමියන්ට අඟහරුගායා ඒ වෘෂභ රාශිය තුල ගත කරන සමය තුලදී. ඉතින් ඊට අමතරව අඟහරුගායාට අයත් අනිත් භාවයන් මොනවාද කියන එක විමසුවොත් විශේෂයෙන් ඔබගේ විවාහය, ලෝකයා සමග එකගතාවකින් වැඩ කටයුතු කරන ස්ථානය, එහෙම නැත්නම් ව්‍යාපාර, හවුලේ වැඩ කටයුතු ගැන කතා කරන මේ හත්වෙනි භාවයේ අධිපතිත්වයත් විවේක සුවය, ක්ෂය වීම, හානිපාඩු වීම, රෝහල්ගත වීම, බන්ධනාගාරගත වීම වගේ දේවල් කතා කරන 12 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමිවන්නේ මේ අඟහරුගායාටම තමයි. ඉතින් මේ කියු කරුණු කාරණා කෙරෙහි ඔබගේ වැඩි නැඹුරුවක් ඇති කරවන්නට පුළුවන් පරිසරයක් සකස් කරගන්නට අවශ්‍ය වාතාවරණයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා අඟහරුගායා ඔබගේ ලග්නය මත ගත කරන කාලය තුළ. මොකද මේ ලග්නය මත ගත කරනකොට අපේ විශේෂයෙන් අපේ හිස මොළය ක්‍රියාත්මක වීමක් ඇති කරනවා ඒ ලග්නය තුලින් නිවේදිත කරුණු කාරණා කෙරෙහි. එතකොට අපේ වැඩි වශයෙන් මේ කරුණු කාරණා කෙරෙහි වැඩි නැඹුරුවක් ඇතිවීමක් තියෙනවා. ඔබගේ නැඹුරුව වැඩි වශයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් විවාහය වෙනුවෙන් ඒ කරන කියන කටයුතු වෙනුවෙන් වැඩි යොමුවක් ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ හවුලේ කරන වැඩ කටයුතු වෙනුවෙන්, ඔබගේ ව්‍යාපාර දියුණු වෙනුවෙන්, එහෙම නැත්නම් කවුරු හෝ සමග ගිවිසුම්ගතව එකඟතාවයකින් යුතුව කරන වැඩ කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් යොමු වීමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි අවුරකින් ඔබට ආර්ථික වශයෙන් ගත්තොත් යම් හානිපාඩුවක් සිදු වෙන්නට පුළුවන් හැකියාවක්. එහෙම නැත්නම් ඔබ තරමදුරට ඔබගේ කේන්ද්‍ර සාපේක්ෂව මේ අඟහරුගායාගේ ආයාපත ඉදිරියට තැන්පත් වීමක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ ආත්මකාරකයට යම් කිසි ආයුරකින් බලපෑමක් කරලා තියෙනවා නම් මේ අඟහරුගායා මේ තැන්පත් ස්ථානයට තමයි. මොකද 12 වෙනි භාවය හරහා මම කලින් මතක් කරා බන්ධනාගාරගත වීම, රෝහල්ගත වීම වගේ තියෙනවා කියලා. ඉතින් ඒ අනුව බන්ධනාගාරගත වීමට අදාළ වෙන නීතිමය ගැටලු, එහෙම නැත්නම් රෝහල්ගත වීම වලට අදාළ වෙන රෝග පීඩා සම්බන්ධව යම් යොමුවක් ඇති වෙන්නට පුළුවන් පරිසරයක් තියෙන නිසා වෘෂභ ලග්න හිමියන් ඔබගේ ලග්නය මතට අඟහරුගායා මේ ගෝචර කරන සමය තුළ ටිකක් මේ කියු කරුණු කාරණා කියලා කල්පනාකාරීව කාලය ගත කරනවා නම් එය ඔබට යහපත් අයුරින් කළමනාකරණය කරගන්නට පුළුවන් හැකියාව පවතී. මිථුන ලග්නෙන් උපන් ඔබට ඔබගේ කේන්දරයට සාපේක්ෂව අඟහරුගායා තැන්පත් වෙන්නේ 12 වෙනි භාවයේ. ඒ විතරක් නෙමෙයි අඟහරුගායාට අයත් අනිකුත් භාවයන් මොනවාද කියන එක බැලුවොත් සීල ප්‍රතිලාභයන් ගැන කතා කරන්න පුළුවන් ස්ථානයක් වන 11 වෙනි භාවයත් ඔබට ආදායම් ගේන ස්ථානය විදිහට සමාජීය වැඩ කටයුතු ක්‍රියාත්මක කරන ස්ථානයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ස්ථානයක් තමයි 11 වෙනි භාවය. ඉතින් මේ 11 වෙනි භාවය උපචය ස්ථානයක් ඔබගේ දියුණුව පිණිස අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ අරමුණු කරා මෙහෙවන්නට පුළුවන් උදව් උපකාර ලබන භාවයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. මේ භාවයේ අධිපතිත්වයේ හිමි අඟහරුගායා තැන්පත් වෙලා ඉන්නවා වැය ස්ථානය වන 12 වෙනි භාවයේ. ඉතින් එහෙම බැලුවොත් විශේෂයෙන් ආදායම් ප්‍රතිලාභයන් තරමදුරට අඩු කරන කාල සීමාවක් විදියට මිථුන ලග්න හිමියන්ට මේ කාලය තුලදී අත්විඳින්නට පුළුවන් පරිසරයක් නිර්මාණය වේවි. ඔබගේ වැඩ කටයුතු වල ඔබට බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයන් හරියට හිමි නොවන පරිසරයක් තුල ඔබගේ සේවය කරන්නට, එහෙම නැත්නම් ඔබගේ කාර්ය කරන්නට පසුබිමක් සකස් වේවි. ඉතින් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත්ව හිතාමතා පූර්ව අවබෝධයෙන් යුතුව ඒ දේවල් වලට මුහුණ දෙමින් ස්ථිර අධිෂ්ඨානකින් යුතුව ඔබගේ වැඩ කටයුතු නොකඩවා කරගෙන යන්නට ඔබ උත්සාහයක් ගත යුතු වෙනවා. අඟහරුගායා ඔබගේ කේන්දරයේ 12 වෙනි භාවයේ ගත කරන කාලය තුලදී විශේෂයෙන් 12 වෙනි භාවයේ මේ කූරගාය ගත කරනකොට විශේෂයෙන් ඔබට අනෙකුත් මේ අඟහරුගායාගේ විවිධ අන්තර්දශා හෝ මාදශාවක් පවතිනවා නම්, එහෙම නැත්නම් ඔබගේ ආයාපති ස්ථානක අධිපතිත්වයක් හෝ එහෙම නැත්නම් විශේෂයෙන් ඒම ස්ථානයකට ඔබගේ විශේෂ මිථුන ලග්න හිමියන්ගේ ආයාට 12 වැනි ස්ථානවල නැත්නම් දුර්වල පීඨීමකින් අඟහරුගායා තැන්පත් වෙලා ඉන්න නම්, යම් අවගුණයන් සහිතව තැන්පත් වෙලා ඉන්න නම්
අපලකාරී වාතාවරණයක් මේ අඟහරුග්‍රහයෙන් එනවා නම් මේ 12 වෙනි ගත කරන කාලය තුල රෝහල් ගත වීම, බන්ධනාගාර ගත වීම වගේ දේවල් වලට යම් යොමුවක් ඇති වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 6 වැන්නෙත් අධිපතිත්වයේ හිමිවන්නේ අඟහරුග්‍රහයටමයි. 6 වැන්නත් කියන්නේ උපචය ස්ථානයක්. ඒ උපචය ස්ථානයේ තුලදීත් අපිට වීරයෙන් ජවයෙන් යුතුව සතුරන් මැඩගෙන අපේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඔබගේ දියුණුව පිණිස ඔබගේ වැඩ කටයුතු මේවීමේ හැකියාවක් ශක්තියක් ඒ තුල රැඳී පවතිනවා. ඉතින් මෙම ස්ථානයේ අධිපතිත්වය අනුව එතනදී විශේෂයෙන් රෝග පිළිබඳ කතා කරන ස්ථානයේ අධිපති ග්‍රහයා රෝග සුවපත් කරන ස්ථානය වන 12 වෙනිට එහෙම නැත්නම් රෝහල් ගැන කතා කරන 12 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීම සමග විශේෂයෙන් ඔබගේ රෝග පිළිබඳව ඔබගේ වයසට අනුකූලව එහෙම නැත්නම් ඔබගේ මම අර පෙරදිත් මතක් කළා වගේ අයහපත් කාලයක නම් ඔබ ගත කරන්නේ යම් කිසි අයුරකින් රෝග පීඩා වලින් විශේෂයෙන් ණයතුරස් වලින් සතුරු කාර්ද වලින් යම් කිසි අයුරකින් පීඩාවක් ලබන්නට පුළුවන් හැකියාවක් උදා වෙන ප්‍රවණතාවයක් තියෙනවා මිථුන ලග්න හිමියන්ට. ඉතින් මේ පිළිබඳව තරමක් දුරට හොඳින් පූර්ව අවබෝධයෙන් යුතු අනවශ්‍ය ගැටලු වලට මැදිහත් නොවන විදියට ඔබගේ මේ කාලය කළමනාකරණය කරගත යුතු වෙනවා. ඊට අමතරව මේ 6 වෙනි අධිපති ග්‍රහයා 12 වෙනි තැන්පත් වීමත් හරහා යම් අයුරකින් අර විපරීත රාජයෝග තත්ත්වයකුත් නිර්මාණය වීමක් පවතිනවා. ඒ නිසා අන් අයව පීඩාවට පත් කරමින් හෝ එහෙම නැත්නම් වෙන අයෙකුගේ අසාතකත්වයක් හමුවේ ඔබගේ ජය තාහුරු කරගන්නට පුළුවන් වාසනා ගුණය එකතු කරගන්නට පුළුවන් හැකියාවකුත් පවතිනවා මේ ඔස්සේම. කටක ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයට තමයි අඟහරුග්‍රහයා තැන්පත් ගෝචරය කරලා තියෙන්නේ. 11 වෙනි භාවය හරහා ඒ උපචය ස්ථානයක් ආදායම් ප්‍රතිලාභයන් ගැන අපිට අත්විඳින්න අත්දකින්න පුළුවන් ස්ථානයේ විදිහට තමයි 11 වෙනි භාවය අපි හඳුනගන්නේ. විශේෂයෙන් අඟහරුග්‍රහයා එම ස්ථානයට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඉතාමත් ශක්තියෙන් උවමනාවෙන් ජවයෙන් වීරයෙන් ඔබගේ මුදල් ලිපීමේ ආදායම් ඉපීමේ වැඩ කටයුතු කරන්නට පුළුවන් හැකියාවක් ශක්තියක් සහිත කාල වකවානුවක් විදිහට තමයි මේ කාලේ දකින්නට පුළුවන් හැකියාව වන්නේ. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ කර්මස්ථානය වන 10 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමිවන්නේ මේ අඟහරුග්‍රහයටම තමයි. ඒ විතරක් නෙමෙයි ඒ කේන්ද්‍ර ස්ථානයක්. ඒ විතරක් නෙමෙයි අනිකුත් අඟහරුග්‍රහයට අයත් භාවය වෙන 5 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමිවන්නේ වෙන බැවින් එය ත්‍රිකෝණ ස්ථානයක් නිසා මේ කේන්ද්‍ර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතිත්වයේ හිමි අඟහරුග්‍රහයා කටක ලග්න හිමියන්ගේ යෝග කාරක ග්‍රහයා විදිහට හඳුනා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට විශේෂයෙන් ඔබගේ දියුණුව පිණිස ඔබගේ සාර්ථකත්වය පිණිස උදව් උපකාර ලබන්නට පුළුවන් ළඟා කරගන්නට පුළුවන් ග්‍රහයෙක් විදිහට තමයි අඟහරුග්‍රහයව හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ අනුව උපචය ස්ථානයකට තැන්පත් වීමත් ඔස්සේත් ඒ දියුණුවක් සාර්ථකත්වයක් අරමුණු සඵල කර ගැනීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් කටක ලග්න හිමියන්ට අඟහරුග්‍රහය ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයේ ගත කරන කාලය තුලදී. ඉතින් ඒ නිසා ඔබගේ ව්‍යාපාර විශේෂ වෘත්තීය කටයුතු වල කුමන හෝ රාජකාරියක කුමන හෝ සේවාවක කුමන හෝ කටයුත්තක ඔබ නිරත වෙලා ඉන්නවා නම් ඒ කටයුතු වල ඒ අරමුණු සඵල කරගන්නට ඒන් සාර්ථකත්වයක් ඔබ බලාපොරොත්තු වෙන තත්ත්වයට ගොඩනගා ගැනීමක් ඇති කරගන්නට පුළුවන් ඒ ශක්තිය වීරිය ජවය ඔබ තුල ක්‍රියාත්මක වන කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් 5 වෙනි භාවයේ අධිපතිත්වයක් තියෙන නිසා ශාස්ත්‍රීය දක්ෂතා හැකියාවන් මතකයෙන් කරන වැඩ විශේෂයෙන් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා කරන වැඩ කටයුතු වල සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කටක ලග්න හිමියන්ට. අඟහරුග්‍රහයා වෘෂභ රාශිය ගත කරන කාලය තුලදී නම් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයේ ගත කරන කාලය තුලදී සිංහ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ අඟහරුග්‍රහයා වෘෂභ රාශියට ගෝචර කිරීමත් සමග ඔබගේ කේන්දරයේ කර්ම ස්ථානය වන 10 වෙනි භාවයට තමයි ගෝචර කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔබගේ වෘත්තීය කටයුතු රැකියා කටයුතු ඔබ කුමන හෝ කාර්යයක කුමන හෝ සේවයක යෙදී සිටිනවා නම් ඒ කරන කටයුතු පිළිබඳවත් මේ 10 වෙනි භාවයේ හරහා තමයි නිවැරදි වීමක් තියෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දිත් ඔබගේ ඒ උපචය ස්ථානයක් ඔබගේ දියුණුව සාර්ථකත්වය උදෙසා අන්නයිගේ උදව් උපකාර සහිතව ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා ඔබගේ පරිසරය සකස් කරගන්නට හැකියාව සහිත භාවයක් විදිහට තමයි 10 වෙනි භාවය හඳුනාගන්නේ. ඉතින් එම ස්ථානෙට මේ අඟහරුග්‍රහයා ප්‍රවිෂ්ඨ වීමත් සමග ඊටමත් උද්‍යෝගයෙන් ඔබගේ වෘත්තීය කටයුතු වල රාජකාරී කටයුතු වල නිරත වෙන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වීමක් පවතිනවා. කෙසේ නමුත් මේ 10 වෙනි භාවයට අඟහරුග්‍රහයා තැන්පත් වීමත් සමග ඔබගේ කේන්දරයට සාපේක්ෂව අඟහරුග්‍රහයා දිග්බල ස්වභාවයක් ඇති කරනවා ඒ ගෝචරයට අනුව. ඉතින් මේ කාලය තුලදී ඔබගේ
වැදගත් ගමනක් බිමනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් උපයන වැඩ කටයුත්තක් වෙන්න පුළුවන්. විශේෂ වැඩ කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ වැඩ කටයුත්ත දකුණු දිශාව මුල් කරගෙන ඔබ ඒ වැඩ කටයුත්ත සිදු කරනවා නම් එමගින් යම්කිසි ඒ සඵලතාවය උදෙසා අරමුණු සාර්ථකත්වය උදෙසා කටයුතු මෙහෙවීමේ ආශිර්වාදාත්මක පැතිකඩයකුත් මේ ඔස්සේම ළඟා කරලා තිනවා ඒ දිග්බල ස්වභාවයත් එක්ක විමසද්දී. ඊට අමතරව අඟරුගායට අයත් අනිකුත් භාවයන් මොනවාද කියන එක විමසුවොත් සුඛය පිළිබඳව කතා කරන ඒ හතරවෙනි භාවයත් ඔබගේ පුණ්‍ය ස්ථානය වෙන 9 වෙනි භාවයේත් අධිපතිත්වය හිමි වෙනවා අඟහරුගායටම. ඉතින් එතනදීත් බැලුවම කේන්ද්‍ර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතිත්වය හනුව අඟහරුගාය ඔබගේ කේන්දරයේ යෝගකාරක ග්‍රහයා වෙනවා. ඉතින් ඔබගේ දියුණුව පිණිස ඔබගේ සාර්ථකත්වය පිණිස ඔබට උදව්ව පිණිස ඉදිරිපත් වෙන ග්‍රහයෙක් විදියට අපිට අඟහරුගායව හඳුනා ගන්න පුළුවන්. නමුත් එම පිහිටීම තරමක් දුරට දුර්වල කරන තත්ත්වයක් තමයි ඇති කරවන්නේ. මොකද ඔබගේ කේන්දරේ ඒ 9 වෙනි භාවයේ අධිපතිත්වයත් හිමිවන නිසා ඔබගේ කේන්දරේ බාධක ග්‍රහයා විදිහට හඳුනා ගැනීමක් තියෙනවා. ඉතින් මේ නිසා ඔබට මේ අඟහරුගායගෙන් බොහෝ යම් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේම යම් වැඩ කටයුතු සඳහා බාධාවන් මතුවෙන තත්වයකුත් පොදුවේ සිංහ ලග්න හිමියන්ට පවතිනවා. ඉතින් මේ අනුව විමසද්දී ඒ 10 වෙනි භාවයේ ඒ කීව් කරුණු කාරණා ඒ කියන්නේ ඔබගේ වෘත්තීය කටයුතු, රාජකාරී කටයුතු, සේවා කටයුතු වලදී ඔබට යම් වරප්‍රසාද හිමි වෙන්න පුළුවන් පරිසරයක් සේම ඒ අවස්ථාවලට යම් බාධා පමුණුවන්නට පුළුවන් හැකියාවකුත් මේ අඟහරුගායට සිදු කරන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් මේ බාධාවන් අභියෝග වලට ඔබ සාර්ථකව මුහුණ දෙන්න තමයි ඔබගේ ඒ හැකියාව, පරිණතභාවය, අත්දැකීම් බහුලත්වය හරහා ඔබගේ අනාගත බලාපොරොත්තු උදෙසා කටයුතු මෙහෙවන්නට පුළුවන් ඒ අවශ්‍ය ධෛර්යය, ශක්තිය, වීරිය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ වෙස්වලාගත් ආශිර්වාදයක් යන්නට සිතා ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ කාලයට ඔබ මුණ දෙනවා නම් ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් පරිසරය ඔබටම නිර්මාණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා සිංහ ලග්න හිමියන්ට. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානය වන 9 වෙනි භාවයට තමයි අඟහරුගාය ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් ඒ පුණ්‍ය ස්ථානය හරහා ඊට අමතරව ඔබගේ පියා ගැන, ඔබගේ ගුරුවරුන්, පූජ්‍ය පක්ෂය, එහෙම නැත්නම් ඔබගේ ධර්මතාවය, ආගම දහම පිළිබඳවත් මේ 9 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් එම ස්ථානයට පූර්ව ග්‍රහයේ පැමිණීමත් සමග එම කටයුතු වල යම් අබල දුබලතාවයන් මතු කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ එහෙම නැත්නම් ඒ పూర్ව ජන්මයන්හි කරන අකුසල ක්‍රියාවන් නිස්මතු කරලා දෙන ඒ වගකීම සහිත ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය පුණ්‍ය ස්ථානයට පැමිණීමත් සමග. ඉතින් ඒ නිසා ඔබගේ වාසනා ගුණය අඩු වෙන කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙවි. ඔබගේ වැඩිහිටියන් ඔබගේ පියාමෙන් සලකන ඒ ගෞරවය කරන අය එහෙම නැත්නම් පියාට යම් කිසියවරකින් අයහපත් කාලයක් විදිහට මේ කාලය භුක්ති විඳින්න පුළුවන් හැකියාවක් පවතිවි. ඊට අමතරව ඔබගේ ගුරුවරු, පූජ්‍ය පක්ෂය, ඔබ විශේෂයෙන් ඔබගේ ආගමික, ආධ්‍යාත්මික මඟ පෙන්වීම කරන ඒ පූජ්‍ය පක්ෂයේ අයට යම් හිතකර තත්ත්වයන් උදා වෙන කාලයක් විදිහට මේ කාලයේ ඇතැම් අයට දකින්නට පුළුවන් හැකියාවක් පවතිවි. විශේෂයෙන් කොහොම නමුත් මේ අවස්ථාවේදී ඔබගේ ආගම දාමයට සම්බන්ධව ඔබ ආලෝක පූජාවල, පහන් පූජාවල යෙදෙනවා නම් තරමක් දුරට එම කටයුතු වලින් මිදිලා ඒ තත්ත්වයන් වලින් අපිට ආශිර්වාදාත්මක ප්‍රතිලාභයන් ළඟා කර ගන්නට පුළුවන් හැකියාවකුත් පවතිනවා. ඒ ඔස්සේම කොහොම නමුත් ඔබගේ ඒ පින වාසනාව මත ඒ සිදු කරන වැඩ කටයුතු වලට යම් බාධාවන් මතුවෙන්න පුළුවන් වේවි. ඒ ඔස්සේ කරන වැඩ කටයුතු වල යම් දුක්ඛ සාගත තත්ත්වයන්, ආරවුල් සාගත තත්ත්වයන් මතුවෙන්න පුළුවන් වේවි. නිතරම ගැටලුකාරී පරිසරයන් වලට මුහුණ දෙන්නට පුළුවන් වාතාවරණ සකස් වෙන්න පුළුවන් කමක් පවතිනවා. කෙසේ නමුත් කන්‍යා ලග්න හිමියන්ගේ අනිකුත් අඟහරුගායට අයත් අනිකුත් භාවය මොකක්ද කියන එක විමසුවොත් 3 වෙනි භාවය ඔබගේ ජවය, වීරිය, සාජ දක්ෂතා, හැකියාවන්, සහෝදරයන් ගැන කතා කරන 3 වෙනි භාවයේත් අධිපතිත්වය හිමිවන්නේ අඟහරුගායටම තමයි. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ඔබගේ සහෝදර සහෝදරයන් සමග කරන වැඩ කටයුතු වල යම් කිසි අවරකින් යහපත් අයුරින් ඒ ඔවුන් සමග කටයුතු ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ඔබගේ සාජ දක්ෂතාව වලින්, වීරියෙන්, ශක්තියෙන් කරන වැඩ කටයුතු සඵලතාවය උදෙසා තරමදුට ඒ වෙනුවෙන් ඔබගේ ප්‍රතිපත්ති නිර්මාණය කරගන්නට, ඒ වෙනුවෙන් ඔබ සකස් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා අඟහරුගායා ඒ 9 වෙනි භාවයේ ඔබගේ පුණ්‍ය ස්ථානයේ ගත කරන කාලය තුලදී. විශේෂයෙන් ඔබ අන් අය සමග කටයුතු කිරීමේදී ඔබගේ ප්‍රතිපත්තිමය ගැටලු මත යම් මතභේදාත්මක ආරවුල් ගැටලු මතුවෙන්නට පුළුවන් හැකියාවක් තියෙවි.
කෙසේ නමුත් අනවශ්‍ය ගැටලු වලට මුහුණ දෙන්නට අවස්ථාවන් වලට නොයා ඉවසීමෙන් සාමකාමී වැඩ කරන්නට මේ කාලය ඔබ කටයුතු කරන්නට මතක තබා ගතු වෙනවා. තුලා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ දෙවෙනි භාවය වන ධනය කුටුම්බය ගැන කතා කරන දෙවෙනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ අඟහරුගායට. ඒ විතරක් නෙමෙයි ඔබගේ විවාහය, ව්‍යාපාර, හවුලේ කරන වැඩ කටයුතු, යම් කිසි එකකතාවයක් සහිත ලෝකයා සමග කරන වැඩ කටයුතු වල අධිපතිත්වය හිමිවන්නේ අඟහරුගායටම තමයි. ඉතින් මේ අධිපතිත්වයන් හිමි අඟහරුගායා ඔබගේ කේන්දරයේ දුෂ්ට ස්ථානයක් විදියට නැත්නම් අයහපත් ස්ථානයක් විදියට අපි සලකන 8 වෙනි භාවයට තමයි ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ඔබගේ මොකද මෙතනින් විවාහයෙන් පසු ජීවිතය ගැනත් කතා වීමක් පවතිනවා. 8 වෙනි භාවය තුල විශේෂයෙන් ඔබගේ කුටුම්බය පිළිබඳ කතා බහයේදී යම් කිසි අයුරකින් පවුලට හිතයිශීව ඒ වෙනුවෙන් කාලය ගත කරන යම් නැඹුරුවක් ඇති කරන කාලයක් ඇති වෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඔබගේ කේන්දරයට සාපේක්ෂව මේ අඟහරුගායගේ යම් දුර්වල පීඩීමක් පවතිනවා නම් ඒ සාමකාමී පරිසරයක් ඒ තුල නිර්මාණය නොවුනත් යම් කිසි අවරකින් ඒ පවුල සහ ඒ කුටුම්බය තුලදී යම් නැඹුරුවක් ඒ වැඩ රාජකාරී වෙනුවෙන් පැවතුනත් ඒ පරිසරය තුල යම් සාමකාමී බවක් එහෙම නැත්නම් ඉවසිලිවන්ත ස්වභාවයක් අපිට දකින්නට පුළුවන් හැකියාවක් නොලැබේවි. කොහොම නමුත් හවුලේ වැඩ කටයුතු වලදී ව්‍යාපාර වැඩ කටයුතු ටිකක් ප්‍රවේශම් සාගත වැඩ කටයුතු සිදු කළ යුතු වෙනවා. මන්දයත් යම් කිසි අයුරකින් ඒ ගැටුම්කාරී තත්ත්වයන්, අයහපත් තත්ත්වයන් උදා වෙන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. මොකද ඔබගේ කේන්දරට සාපේක්ෂව මේ 8 වෙනි භාවය ගත කරන කාලය ඔබට යම් කිසි අයුරකින් අයහපත් ප්‍රතිඵල ළඟා කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් මේ අඟහරුගේ දශාවල ගත කරන ඔබත් ඒ වෙන ටිකක් කල්පනාකාරීව ගත කළ යුතු වෙනවා මේ කාලය තුලදී. කොහොම නමුත් ඔබගේ කේන්දරයේ ඒ ධනය සහ කුටුම්බය ගැන කතා වීමට අමතරව එම දෙවෙනි භාවය හරහා ඔබගේ ආහාර රටාව එහෙම නැත්නම් ඔබගේ ඒ වචන රටා වචන භාවිතය පිළිබඳවත් යම් නිවේදනයක් තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දිත් ඔබගේ වචන පිට කරන වචන හරහා යම් ගැටලු සාගත තත්ත්වයන් උදා වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙන නිසා කල්පනාකාරීව ඔබ පිට කරන වචනය භාවිතා කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ වචනවල තරමදුරට කූර ස්වභාවයක්, රළු ස්වභාවයක් දක්නට පුළුවන් හැකියාවක් පවතීවි. ඊට අමතරව ඔබගේ නිරෝගී සුවය තකා ඔබ විසින් ලබා ගන්න ආහාර ටිකක් හොඳින් සොයා බලා ආහාර රටාව පිළිබඳව තරමදුරට සැකීමත්ව මේ කාලය ගත කරනවා නම් අයහපත් ප්‍රතිඵල තත්ත්වයන් වලින් මිදිලා යහපත පවත්වා ගන්නට පුළුවන් හැකියාවක් ඔබට සලසා ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. තුලා ලග්නෙමියන්ට ඔබගේ කේන්දරයේ 8 වෙනි භාවයේ අඟහරුගායා ගත කරන කාලය තුලදී. වෘශ්චික ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ අඟහරුගායා. ඒ විතරක් නෙමෙයි ලග්නයට අමතරව ඔබගේ කේන්දරයේ සතුරන් ගැන රෝග පිළිබඳව කතා කරන 6 වෙනි භාවයේත් අධිපතිත්වය හිමිවන්නේත් මේ අඟහරුගායාටම තමයි. ඉතින් මේ අඟහරුගායා තැන්පත් වෙලා ඉන්නේ අඟහරුගායාට අයහපත් ස්ථානයක් වන 7 වෙනි භාවයේ. මේ 7 වෙනි භාවයේ අඟහරුගායා තැන්පත් වීමත් සමග 7 වෙනි භාවයෙන් අපි අපේක්ෂා කරන අන්‍යෝන්‍ය එකඟතාවයෙන් කරන වැඩ කටයුතු වලට යම් ආකාරයකින් බාධාවන් අඩාල වීම එම ඒ සම්බන්ධතා බිඳ වැටෙන්නට පුළුවන් අවශ්‍ය පරිසරය සකස් වීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කේන්දරය අඟහරුගායා 7 වෙනියේ තැන්පත් නම් විශේෂයෙන් ඒකයි විවාහ පරීක්ෂාවේදී මේ අඟහරුගායා 7 වෙනියට කරන බලපෑම අපි පරීක්ෂා කරලා බලන්නේ. ඉතින් මොකද විවාහයත් කියන්නේ අන්‍යෝන්‍ය එකකතාවයකින් අපි ඇති කරන ජීවිත කාලය පුරාම පවත්වා ගන්න සම්බන්ධතාවයක්. හවුලේ කරන වැඩ කටයුතු, හවුලේ කරන ව්‍යාපාරත් ඒ වගේ. යම් ගිවිසුමක් සහිතව, එකකතාවයක් සහිතව අපි කරන වැඩ කටයුතු වල යම් දුර්වලතාවයන්, ආරවුල්, ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීමක් පවතිනවා. ඔබගේ කේන්දරයේ මේ 7 වෙනි භාවයේ අඟහරුගායා ගත කරන කාලය තුලදී වෘශ්චික ලග්න හිමියන්ට. කෙසේ නමුත් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා තවත් කේන්ද්‍ර ස්ථානයක ගත කරන කාලය තුලදී යම් කිසි අවරකින් ඔබගේ පෞරුෂත්වය, ප්‍රතිරූපය වෙන්දට වඩා ටිකක් ඔබ ජව සම්පන්නව වීර්යකින් යුතුව මෙහෙවන අවස්ථාවක්. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් වැඩි නැඹුරුවක් ඔබගේ පෞරුෂත්වය, ප්‍රතිරූපය රඳා පවත්වා ගන්නට අවශ්‍ය වැඩි නැඹුරුවක් ඇති කරන ප්‍රවණතාවයක් දක්නට පුළුවන් හැකියාවක් තියෙවි. කොහොම නමුත් සතුරු කරදර, ණය තුරස්, රෝග පීඩා පිළිබඳව ඔබ තරමක් දුරට
සැකලිමත්ව කාලය ගත කළ යුතු වෙනවා. නමුත් එම තත්ත්වයන් වලින් විශේෂයෙන් සතුරු කරදර වලින් ඔබ පීඩා විඳිලා ඔබට යම් යම් අයහපත් තත්ත්වය ඇති කරන ප්‍රවණතාවය තමයි වැඩි වශයෙන් දකින්නට පුළුවන් හැකියාව තියෙන. අර මම පෙරදිත් මතක් කළ ආකාරයට ඔබගේ පෞරුෂත්වයේ ප්‍රතිරූපය වෙනුවෙන් ඔබ කොපමණ උත්සාහයක් ඒ වෙනුවෙන් ඔබ ඒ වෙනුවෙන් නැඹුරුවක් ගත්තත් අවසාන ප්‍රතිඵලය තරමක් දුරට ඔබට අයහපත් වන පරිසරයක් නිර්මාණය වීමක් පවතින නිසා මේ උදාවන කාලයේ අඟහරුගාය ඔබගේ කේන්දරයේ 7 වැනි ගත කරන කාලයේ තරම දුරට කල්පනාකාරීව ගත කරනවා නම් පූර්ව සූදානමකින් යුතුව ඒ සඳහා පූර්ව අවබෝධයකින් යුතුව කටයුතු කරනවා නම් අයහපත් තත්ත්වවලින් මිදිලා යහපත ආරක්ෂා කරගෙන ඔබගේ පැවැත්ම අඛණ්ඩව ආරක්ෂා කරගෙන ජීවත් වන්නට සුදුසු පරිසරයක ඔබට ඒ කටයුතු මෙහෙවීමේ හැකියාවක් පවතීවි. ධනු ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 12 වැනි භාවයේ අධිපතිත්වය සහ 5 වැනි භාවයේ අධිපතිත්වය හිමිවන්නේ අඟහරුගායට. 12 වැනි භාවය හරහා විවේක සුවය, ක්ෂය වීම, හානි පාඩු, විශේෂයෙන් රෝහල්ගත වීම, බන්ධනාගාරගත වීම, විදේශගත වීම වගේ දේවල් හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ භාවයේ අධිපතිත්වය සහ 5 වෙනි භාවය හරහා ආදරය, ප්‍රේමය, ශාස්ත්‍රීය කටයුතු, දරුවන්, ශිෂ්‍යයන් මතකෙන් කරන වැඩ කටයුතු වගේ දේවලුත් නිවේදනය වීමක් තියෙනවා. විශේෂයෙන්ම ආදරය, ප්‍රේමය ගැන කතා කරනකොට මෙම ස්ථානයේ අධිපතිත්වය හිමි ග්‍රහයා සහ ඔබගේ ඒ සයනේ සුඛය ගැන කතා කරන 12 වෙනි අධිපතිත්වය හිමි ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ විවාහය සහ ඒ අවසාන ආදරය ප්‍රේමයේ අවසාන ප්‍රතිඵලය වන ඒ විවාහය තුල එතනින් 12 වෙනි භාවය. ඉතින් එහෙම බැලුවම තරමක් දුරට අයහපත් පීඩීමක් මතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. අන්‍යෝන්‍ය එකඟතාවයේ මත එහෙම නැත්නම් අන්‍යෝන්‍ය අවබෝධය මත ඔබගේ ඒ ආදරය ප්‍රේමය විවාහය තුල යම් යම් දුර්වලතා මතුවීමේ හැකියාවක් පවතින කාලවකවානුවක් විදිහට මේ කාලය. ඊට අමතරව කෙසේ නමුත් 12 වෙනි අධිපතිත්වය හිමි අඟහරුග්‍රහයා 6 වෙනි භාවයේ තැන්පත් වීම අනුව විශේෂයෙන් ඒ හරහා ඇති කරවන ලබනවා විපරිත යම් කිසියකින් විපරිත රාජ්‍යෝග තත්ත්වයක්. ඒ தත්ත්වය අපිට ඍජුව ඔබගේ කටයුතු සම්පාදනය උදෙසා මේවනවට වඩා අනිත් අයව යම් කිසියකින් පීඩාවට ලක් කරලා එහෙම නැත්නම් ඔවුන්ගේ යම් අසාර්ථකත්වයක් හමුවේ ඔබගේ ඒ අරමුණු සඵල කරගන්නට ඔබ පිවිසෙන මාර්ගයක් පිළිබඳව තමයි ඒ කාලය තුලදී අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙන්නේ. කෙසේ නමුත් ඒ සතුරන් මැඩගෙන ඔබගේ අරමුණු වෙනුවෙන් මෙහෙයවීමේ හැකියාව පවතිනා මේ 6 වෙනි භාවය උපචය ස්ථාන කැම ස්ථානයේ කූරගාහෙක් තැන්පත් වීමත් සමග. නමුත් එන්නේ සමබලයකින්. ඒ නිසා හොඳකුත් නැහැ නරකුත් නැහැ මධ්‍යස්ථ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔබට මේ කටයුතු සියල්ලම කළමනාකරණය කරගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ධනු ලග්න හිමියන්ට ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයේ අඟහරුගායා තැන්පත් කාල සීමාව තුලදී. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයට තමයි අඟහරුගායා ගෝචරය කරනු ලබන්නේ. විශේෂයෙන් ඔබගේ මතකයෙන් කරන වැඩ කටයුතු, ශාස්ත්‍රීය වැඩ කටයුතු, අනාගතය වෙනුවෙන් කරන වැඩ කටයුතු, ආදරය, සෙනෙහස වගේ දේවල්. ඊට අමතරව දරුවන්, ශිෂ්‍යයන් ගැන කතා කරන ස්ථානයක් තමයි 5 වෙනි භාවය. ඉතින් මේ 5 වෙනි භාවයේ ඒ වැඩ කටයුතු කෙරෙහි යම් කිසි අවුරකින් දැඩි ස්වභාවයක්, රළු ස්වභාවයක් මතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මේ කාල සීමාව තුළදී විශේෂයෙන් ඔබගේ දරුවන්, ශිෂ්‍යයන් පිළිබඳව ඔබ කටයුතු කරන අයෙක් නම් ඔබගේ ප්‍රතිචාරය ඔවුන් වෙනුවෙන් ටිකක් රළු ස්වභාවයක් මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙවි. විශේෂයෙන් ඔබගේ ඉගෙනුම් කටයුතු වලට ශාස්ත්‍රීය විධිමත් අධ්‍යාපනයේ යොමුවකට වඩා ටිකක් ප්‍රායෝගික මට්ටමේ මැදිහත් වීමක් දක්නට පුළුවන් හැකියාවක් පවතී. විශේෂයෙන් මතකයෙන් කරන වැඩ කටයුතු වල යම් යම් කලබල ගන්න තීරණ, කලබල නිසා වරද්දා ගැනීම වගේ දේවලුත් දක්නට පුළුවන් හැකියාවක් පවතින නිසා ටිකක් කල්පනාකාරීව මේ කාලේ ඔබ හැසිරවිය යුතු වෙනවා ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු වල, අධ්‍යාපන වැඩ කටයුතු වලදී. ඊට අමතරව ආදරය, සෙනෙහස වගේ අවස්ථාවලදී තරම දුරට රළු ස්වභාවය හරහා යම් යම් අනවබෝධයන් එහෙම නැත්නම් මතභේදාත්මක තත්ත්වයන් මතුවීමේ හැකියාවකුත් තියෙන නිසා ටිකක් ප්‍රවේශන්සාගතව ඔබගේ ඒ සම්බන්ධතාවය ආරක්ෂා කර ගැනීම පිණිස ඔබ කටයුතු මෙහෙයවිය යුතු වෙනවා මකර ලග්න හිමියන්. කෙසේ නමුත් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයත් 4 වෙනි භාවයත් අධිපතිත්වයේ හිමිවන්නේ මේ අඟහරුගායටම. 4 වෙනි භාවය හරහා සුඛය පිළිබඳව ඔබගේ මනස පිළිබඳව කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 11 වෙනි භාවය හරහා
ඔබගේ ඒ අපේක්ෂිත ප්‍රතිලාභයන් ළඟා කරගන්න ස්ථානය, ඔබගේ ආදායම් උපයන ස්ථානය, ඔබගේ අරමුණු සඵල කරගන්න ස්ථානය විදිහට අපි හඳුනා ගැනීමකට යන්නට පුළුවන් හැකියාව තියෙනවා. නමුත් උපචේ ස්ථානිකුත් විදියටත්. ඉතින් ඒ විතරක් නෙමෙයි 11 වෙනි භාවයේ අධිපතිත්වයත් සමගම ඔබගේ බාධක ග්‍රහයා විදිහට අඟහරු ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසායි මම ප්‍රථමයෙන් මතක් කරේ ඔබගේ ඉගෙනුම් කටයුතු වලට, ඔබගේ ආදර සෙනෙහස වගේ වැඩ කටයුතු වලට, ශිෂ්‍යයන් දරුවන් වගේ මාතෘකා යටතේ ඔබ කරන වැඩ කටයුතු කෙරෙහි යම් ගැටලු අනවශ්‍ය බාධා මතුවීම් ඇති වෙන්නට පුළුවන් හැකියාව තියෙන නිසා ටිකක් කල්පනාකාරීව මේ කාලය ඔබ ගත කළ යුතු වෙනවා ඒ හියතිකී කරුණු කාරණා කෙරෙහි. විශේෂයෙන් ඊට අමතරව ඔබට සුඛයට අදාළ කරන කියන දේවල් වලට යම් කටයුතු සම්පාදනය කර ගැනීමට, ඔබගේ මානසික සුවයට අවශ්‍ය පරිසරය සකස් කර ගන්නට යම් නැඹුරුවක් ඇති කරන කාලයක් විදිහට මේ කාලය දකින්න පුළුවන්. මකර ලග්න හිමියන්ට ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයේ අඟහරු ග්‍රහයා ගත කරන කාලය තුලදී. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ සුඛය ගැන කතා කරන, ඔබගේ මනස ගැන කතා කරන ස්ථානය වන 4 වෙනි භාවයට තමයි අඟහරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් විශේෂයෙන් මේ සුඛය ගැන විමසුවොත් ඔබගේ භෞතික පැවැත්මට අවශ්‍ය අනිකුත් භෞතික උපාංග පිළිබඳ අපි විමසුවොත් විශේෂයෙන් ඉඩකඩම්, දේපල, යාන වාහන, වතු පිටි, ගේ දොර උපකරණ වගේ දේවල් හඳුනා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ඔස්සේ සුඛය යම්කිසි ආකාරයකින් යම්කිසි අයෙක් යහපත්ව බුද්ධි විඳිනවා. ඔබගේ මානසික සුවයත් ඒ ඔස්සේම ඔබට ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මේ මනස පිළිබඳවත් විමසීමක් මේ 4 වෙනි භාවය තුල පවතින නිසා ඒ විතරක් නෙමෙයි ඔබගේ මව පිළිබඳවත් විමසන්නේ මේ 4 වෙනි භාවය. ඉතින් විශේෂයෙන් මේ යම්කිසි ආකාරයකින් ඒ කූර ස්වභාවයක් සහිත ග්‍රහයෙක් එම 4 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීම සමග විශේෂයෙන් මව පිළිබඳවත් ඔබගේ සුඛයට අදාළ වැඩ කටයුතු පිළිබඳව තරමදුරට සැලකිලිමත්ව ඔබ විමසිලිමත්ව මේ කාලය ගත කළ යුතු වෙනවා. කෙසේ නමුත් ඒ සුඛය පිළිබඳව කතා කරන ස්ථාන අවස්ථාව තුලදී වතු පිටි සහ ඉඩකඩම් පිළිබඳව විමසද්දී මේ අඟහරු ග්‍රහයට නයිසර්ගික අයිතිවාසිකමක් පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ යම්කිසි ආකාරයකින් ඉඩකඩමක් මිලදී ගන්නට හිටියනම්, එහෙම නැත්නම් ඉඩකඩමක් විකුණලා යම්කිසි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් හිටියනම් ඒ සඳහා යොමුවක් ඇති කරන කාලයක්. ඒ සඳහා සාර්ථකත්වයේ පිණිස මෙහෙවන්නට පුළුවන්. විශේෂයෙන් 3 වෙනි භාවයේ අධිපතිත්වයේ හිමි නිසා ඒ වෙනුවෙන් කැපවීමෙන් ශක්තියෙන් ඒ සාර්ථක කර ගැනීම උදෙසා කටයුතු ඉටු කරන කාලයක් විදිහට මේ කාලය දක්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයේ අධිපතිත්වය තියෙන නිසා මේ අඟහරු ග්‍රහයට ඔබගේ ඒ කියු කරුණු කාරණා කෙරෙහි ටිකක් ක්‍රියාකාරී මට්ටමින් වැඩ කරන්නට පුළුවන් හැකියාවක්, පරිසරයක් ඔබට නිර්මාණය කර ගන්නට පුළුවන් හැකියාව පවතිනවා කුම්භ ලග්න හිමියන්ට. තවත් දුරටත් විමසුවොත් මේ 3 වෙනි භාවයත් 10 වෙනි භාවයත් කියන්නේ උපචේ ස්ථානය. උපචේ ස්ථානයන් අනුව මේ අඟහරු ග්‍රහයට යම්කිසි ආකාරයකින් වගකීමක් පැවරලා තිනවා. ඒ අඟහරු ග්‍රහයා වෙනුවෙන් කියවන විට ඔහු ගැන කුම්භ ලග්න හිමියාට සාපේක්ෂව ඔහුගේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නට අවශ්‍ය පසුබිමක් අඟහරු ග්‍රහයට සකස් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ අනුව බලද්දිත් ඔබගේ අර පෙර කියූ කරුණු කාරණා සාර්ථකත්වය උදෙසා, විශේෂයෙන් ඒ සුඛයට අදාළ කරුණු කාරණා සාර්ථකත්වය උදෙසා කටයුතු මේ වීමේ හැකියාවක් පවතිනවා අඟහරු ග්‍රහයට ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවයේ තැන්පත් කාලය තුලදී. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයට තමයි අඟහරු ග්‍රහය ගෝචර කරලා තියෙන්නේ. ඉතින් 3 වෙනි භාවය කියන්නේ අඟහරු ග්‍රහයට ඉතාමත් යහපත් ස්ථානයක්, උපචේ ස්ථානයක්. විශේෂයෙන් 3 වෙනි භාවයට නයිසර්ගිකව ඒ කාරක ග්‍රහයා විදිහට අඟහරු ග්‍රහයව අපි හඳුනා ගැනීමක් තියෙනවා. මොකද ජවය, වීරිය, ශක්තියෙන් කරන වැඩ කටයුතුට අදාළ ඒ ගුණාංගයට හිමි ඒ කාරකත්ව ගුණාංගය වෙනුවෙන් ඉදිරිපත් වන ග්‍රහයා විදිහට අපි අඟහරු ග්‍රහයව හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ වැඩ කටයුතු සඵලත්වය උදෙසා, ඔබගේ අරමුණු සාර්ථකත්වය උදෙසා ඔබ පිය නගන මාර්ගය තුල ධෛර්යයෙන්, ජවයෙන්, වීරියෙන් ඔබගේ වැඩ කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වීමක්, ඒ වෙනුවෙන් කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ කුටුම්බ ස්ථානයේ ධන ස්ථානයේ විදිහට හඳුනා ගන්න 2 වෙනි භාවයේ අධිපතිත්වය සහ පුණ්‍ය ස්ථානයේ විදිහට හඳුනා ගන්න 9 වෙනි භාවයේ අධිපතිත්වයත් මේ අඟහරු ග්‍රහයටම තමයි හිමිවන්නේ මීන ලග්න හිමියන්ට. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ධනය සහ වාසනාව සහිතව ඔබගේ ඒ අරමුණු සඵලත්වය උදෙසා ඊටමත් ඔබ අපේක්ෂිත අරමුණු කෙරෙහි වීරයෙන්, ශක්තියකින්, යම් සූදානමකින්, ඔබගේ සාජ හැකියාවකින් වැඩ කටයුතු මෙහෙවන්නට පුළුවන් හැකියාවක් පවතිනවා
මීන ලග්න හිමියන්ට අඟහරුගායා තුන්වෙනි භාවයේ ගත කරන කාලය තුලදී මේ තුන්වෙනි භාවය සහෝදරයන් ගැන කතා කරන ස්ථානය. ඉතින් මේ සහෝදරයන්ට කාරකම ග්‍රහයා එම ස්ථානයටම තැන්පත් වීම සමග යම්කිසි අවුරකින් සහෝදරයන් සමග ඊටමත් යහපත් අයුරකින් ප්‍රතිලාභ ලබන්න පුළුවන් හැකියාවක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් වුණත් ඒ වැඩි වශයෙන් කියවීම හරහාම යම් අනවශ්‍ය ප්‍රශ්නත් මතුවීමේ ප්‍රවණතාවයකුත් තියෙන නිසා සහෝදරයන් සම්බන්ධව යම් හානිදායක සිදුවීම් සහෝදරයන් සම්බන්ධව යම් අකටයුතුකම් එහෙම නැත්නම් සහෝදරයන් සමග මතභේදාත්මක සිදුවීම් මතුවීමේ හැකියාවක් තියෙන නිසා ටිකක් සහෝදර සහෝදරියන් සමග කරන වැඩ කටයුතු වල ටිකක් කල්පනාකාරීව කටයුතු මේ යුතු වෙනවා මීන ලග්න හිමියන් මේ තුන්වෙනි භාවය අඟහරුගායා ගත කරන කාලය තුල. කෙසේ නමුත් ඊට අමතරව සාමාන්‍යයෙන් ඔබගේ හැකියාවෙන් කුසලතාවෙන් ජවෙන් වීරෙන් කරන වැඩ කටයුතු ඔබගේ පෙර පින් ඉස්මතු කරගෙන පෙර වාසනාව ඉස්මතු කරගෙන ඔබගේ විශේෂයෙන් ඔබගේ ප්‍රතිපත්තිමය ඔබගේ ධර්මතාවය මූලික කරගෙන ඔබගේ වැඩ කටයුතු මේ වන්නට පුළුවන් හැකියාවක් පවතිනවා මේ කාලය පුරාවටම මේ අඟහරුගායා වෘෂභ රාශිය තුල එහෙම නැත්නම් ඔබගේ කේන්දරයේ තුන්වෙනි භාවයේ ගත කරන කාලය තුලදී. හොඳයි මේ බැලුවේ අඟහරුගායා වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඒ ඔබගේ ලග්න වලට කෙසේද බලපෑම් කරන්නේ කියලා. ඉතින් මේ සිදුවන්නේ අගෝස්තු මාසේ 10 වෙනිදා මෙම වෘෂභ රාශියේ අඟහරුගායා ගත කරනවා ඔක්තෝබර් මාසේ 16 වෙනිදා දක්වා. කොහොම නමුත් මේ කාලය තුලදී ඔබගේ කේන්දරයට සාපේක්ෂව හයාපත් පීටීම් ලෙස අපි සැලකුවොත් විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ගේ 12 වැනි භාවයත් තුලා ලග්න හිමියන්ගේ 8 වෙනි භාවයත් ධනු ලග්න හිමියන්ගේ 6 වෙනි භාවයත් තමයි අඟහරුගායා ගෝචරය කරනු ලබන්නේ. ඒ ඔබගේ කේන්දරය 6 8 12 කියන විමසන ඒ දුෂ්ට ස්ථානයන් වල තැන්පත් වීම. ඊට අමතරව ඔබ ගත කරන්නේ අඟහරුගායාට අයත් මහා දශාවක් නම් අන්තර්දශාවක් නම් එහෙම නැත්නම් ඔබගේ කේන්දරයේ අඟහරුගායා තැන්පත් ස්ථානයේ මේ වෙනකොට තව අනෙකුත් කූරගායන් වන රාහු කේතු ශනි සූර්යා වගේ ග්‍රහයන් ගෝචරය කරනු ලබනවා නම් යම් පීඩාවක ඉන්නවා නම් එහෙම නැත්නම් ඔබගේ කේන්දරයේ අඟහරුගායා දුර්වල පීඨීමක ඉන්නවා නම් යම් කිසි අවුරකින් ඔබගේ මේ ගෙවන දශා කාලයකට යම් සම්බන්ධ වීමක් පවතිනවා නම් මින් පසුව කියන ඒ ශාන්ති කර්ම වැඩ කටයුතු වල නිරත වෙනවා නම් එමගින් ඇතිවිය හැකි ඒ හයාපතත් වලින් මිදිලා ඔබගේ යහපත පිණිස කටයුතු සකස් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේවා මොනවාද කියන එක බැලුවොත් විශේෂයෙන් මේ සඳහා ඔබ යම් කිසි පාෂාණයක් පළඳන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් රතු මැණික් එහෙම නැත්නම් රතු කොරල් වගේ දේවල් භාවිතා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. දානමාන කටයුතු වල ඔබ නිරත වෙන්න අපේක්ෂාවකින් ඉන්නවා නම් විශේෂයෙන් පොදුවේ ගත්තොත් සහෝදර සහෝදරයන්ට වෙන්දට වඩා ටිකක් යහපත්ව සලකන්න ඕනේ. ඔවුන් ගැන වෙන්දට වඩා ටිකක් හොඳින් හොයලා බලන්න ඕනේ. ඊට අමතරව යහළුවන් වුණා සහෝදර සහෝදරයන් නැතත් ඔබ සහෝදරයන් ආකාරයෙන් විශ්වාස කරන යහළුවෝ යෙයිලෙන් ඉන්නනම් ඔවුන් පිළිබඳ ටිකක් හොයා බලා කටයුතු කරනවා නම් ඔවුන්ට අවශ්‍ය උපකාරයන් කරන්න පුළුවන් නම් එයත් යම් කිසි අවුරකින් මේ අඟහරුගායාගේ ඒ දුර්වල පීඨීමෙන් මිදෙන්නට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම. කෙසේ නමුත් රතු පාට වස්ත්‍ර දන් දීම එහෙම නැත්නම් අර විශේෂයෙන් ලේ බැංකු වල වගේ අවස්ථාවන් වල ඒ හිඟතාවයේ අණුව ඇති කරන ඒ ලේ දානමය පින්කම් වලට සම්බන්ධ වීම වගේ දේවලුත් මේ සඳහා ඊට උසස් දානමය පින්කම් විදිහට අපිට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එය ඔබට හයාපත්ම ආයුරකින් ටිකක් කියන්නේ ප්‍රබල අපලකාරී තත්ත්වයක් මේ ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා නම් රතු පාට ගවයේ කුරු නිදාස් කිරීම වගේ දේවල් වලටත් සම්බන්ධ වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඊට අමතරව ගත්තොත් අඟහරුගායාට අයත් වෘක්ෂය විදිහට කොළොන් වෘක්ෂය අපිට හඳුනා ගන්න පුළුවන් දිශාව වෙන්නේ දකුණු දිශාව. ඉතින් දකුණු දිශාව මුල් කරගෙන ඔබ කොළොන් වෘක්ෂයකට සාත්තු කරලා ගිතෙල් පානක් දැල්වලා ඔබගේ ඒ අඟහරුගායාගෙන් එළඹෙන අපල වලින් මිදෙන්නට ආශිර්වාද පතන්න පුළුවන්. කොළොන් වෘක්ෂයක් සොයාගත නොහැකි නම් අඟහරුවාදා දිනයකදී උදෑසන 6ත් අතර කාලය එහෙම නැත්නම් රාත්‍රී නම් 8ත් 9ත් අතර කාලවලදී බෝධියක් අසලට ගිහිල්ලා ඒ අපේ ශාස්ත්‍රයන් වහන්සේට අවශ්‍ය පුද පූජා සත්කාර කළා. අවසානයේ මේ කිව් ආකාරයට දකුණු දිශාවේ රතු මල් ටිකක් රතු කොඩි වැලක් පූජා කරලා අඟහරුගායාගෙන් එළඹෙන අපල වලින් ඒවා මිදිලා ආශිර්වාද ලැබේවායයි ප්‍රාර්ථනා සහිතව පුද පූජා කටයුතු නිරත වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා.
ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ධර්ණිගර්භ සම්භූතං විද්‍යුත් කාන්ති සම්ප්‍රභම් කුමාරං ශක්ති හස්තංච මංගලම් ප්‍රණමාම්‍යං කියන ඒ ශ්ලෝකයක් ගායනා කරමින් ස්තෝත්‍රයක් ගායනා කරමින් මේ මහඟරුකාගෙන් එළඹෙන අපල වලින් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. හොඳයි. ඔබගේ ඒ අයහපත් පීටින් එක්ක ඔබගේ ශාන්ති කර්ම වල නිරත වෙමින් කටයුතු කරන්න මෙන් මම ඔබගෙන් ඉල්ලා සිටින අතර මේ වගේම තවත් වීඩියෝ හරහා සක්වල අඩවිය YouTube channel සමග මේ වීඩියෝ වැඩසටහන් මාලාව බලන ශ්‍රී ලංකා වාසී ඔබ සැමත් ලෝක වාසී ඔබ සැමත් නැවත වතාවක් හමු වෙන අපේක්ෂාවෙන් යුතුව මම අදින් ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි.